අයිබෝවන් අපේ ජීවත් වෙන මේ කාල පරාසය එහෙමත් නැත්නම් යුගය බොහොම සුවිශේෂී. විවිධ අංශයන්හි විවිධ පරිවර්තනයන් වන ආකාරයක් අපිට දකින්න පුළුවන්. ආර්ථික හෝ වේවා සමාජීය දේශපාලන මේ කුමන හෝ අංශයන්හි තාක්ෂණය, ඩිජිටල්කරණය, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වයේ කියන අංශයන්හි විශාල වූ පරිවර්තනයක් අද වන විට ලෝකයේ සිද්ධ වෙනවා. ඒ නිසාම ශ්‍රී ලංකාව වැනි අප වැනි රටක් අපේ සංවර්ධන අපේක්ෂාවන් සාක්ෂාත් කරගන්න යන ගමනේදී නවෝත්පාදන අවස්ථාවන් වර්ධනය කර ගැනීමත් ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කර ගැනීමත් වඩාත්ම වැදගත් වෙනවා. ඒ නිසාම තමයි අද දවසේදී අපි ජීවිතාර්ථ වැඩසටහන තුළ අපි ඉඩකඩක් වෙන් කරේ මේ ව්‍යවසායකත්වය සහ නව ව්‍යාපාර අවස්ථාවන් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව උදාහරණත් එක්ක කතා බහ කරන්න. ඒ සඳහා වඩාත්ම සුදුසු පුද්ගලෙක් අපි අපේ මේ ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේ අපේ හරිත ගැමි ගෙදරට අද දවසේදී අපේ ආරාධනෙන් අපි කැඳව ගත්තා. 2016 වසරේ ජාතික සහ පළාත් මට්ටමේ හොඳම ව්‍යවසායකයා බවට පත්වන්නේ ඔහු. ඒ වගේම තමයි අද වන විටත් අපේ රටේ ආර්ථිකයට ව්‍යාපාර ශේෂ්ත්‍රයේ ව්‍යවසායකෙක් විදිහට විශාල දායකත්වයක් එතුමන් ලබා දෙනවා. ඒ නිසාම අපි එතුමන්ගේ ජීවිතය සහ මේ ව්‍යාපාර අවස්ථාවන්හි ලබාගත්තු අත්දැකීම් එක්ක ඔබට බොහෝ වටින කතා බහක් ඉදිරියට ගෙන යන සූදානම්. මෙගා හීට සමූහ ව්‍යාපාරයේ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ උපාලි ජයසේකර මහත්මාවයි අද අපි අපේ මේ කතා බහට එකතු කරගත්තේ. ආයුබෝවන් කියලා අපි ඔබතුමාට පිළිගන්නවා. උපාලි මහත්මයා දැන් ඔබතුමන් ගැන අපි අහලා තිබෙන විදිහට අපි දකින දෙයක් තමයි විශේෂයෙන්ම ඔබතුමන් පළමු උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්නවා. ඊට පස්සේ පශ්චාත් උපාධිය ලබා ගන්නවා කොළඹ විශ්වවිද්‍යාලයෙන් වරලත් ගණකාධිකාරී වරෙක් විදිහට සුදුසුකම් සහ අත්දැකීම් රාජ්‍ය සහ පෞද්ගලික අංශයෙන් ලබා ගන්න වෘත්තීය වේදිකෙක් තමයි ඔබතුමන්. වෘත්තීය වේදීන් ව්‍යාපාර අවස්ථාවන් කෙරෙහි යොමු වීම හරි අපිට දකින්න ලැබෙනවා හරි අඩුයි. හැබැයි රටක් විදිහට ලෝකයක් විදිහට වෘත්තීය වේදීන් ව්‍යාපාරකරණය සඳහා යොමු වීම රටක දියුණුවට සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා. මේ වෘත්තීය වේදියා කොහොමද ව්‍යාපාර ශේෂ්ත්‍රයට යොමු වුනේ? අපි එතනින් අපේ කතා බහට පිවිසුමක් ලබා ගමු. ඔව්. ඇත්තටම මම මේ සම්බන්ධ වුණේ මගේ බිරිඳගේ ව්‍යාපාරයට. ඇත්තටම බිරිඳගේ පියා විසින් 1977 මේ ව්‍යාපාරය ආරම්භ කරේ. ඉතින් එතුමා එහෙම ලොකෝට ඉගෙනගත්ත පුද්ගලෙක් නෙවෙයි. එතුමාගේ තිබ්බ ප්‍රායෝගික දැනුමත් එක්ක තමයි මේ ව්‍යාපාරය පටන්ගෙන තිබ්බේ. ඉතින් ඒක අවුරුදු 10ක් 15ක් ඇතුළත එතුමා ඉතා සාර්ථක ව්‍යාපාරයක් බවට මේක පත් කරලා තිබ්බා. අපි ගත්තොත් 1990 විතර වෙනකොට මේ ව්‍යාපාරයේ සාමාන්‍ය 150ක් විතර පිරිසක් වැඩ කරලා තිබ්බා. ඉතින් එහෙම අර ව්‍යාපාරය දියුණු වෙලා අනිත් පැත්තට එතුමට මේ ව්‍යාපාරයට ආපු බාහිරින් ආපු ඒ ප්‍රශ්නත් එක්ක මේ ව්‍යාපාරය කරගෙන යන්න බැරි තැනකට ආවා. ඒ කියන්නේ විදේශ වෙළඳ පොළවල් වලින් ආපු භාණ්ඩත් එක්ක ඒ වගේම අර ඔබතුමිය පටන් ගන්නකොටම කිව්වා වගේ මේ අර වෘත්තීය දැනුමක් නැතිකමත් ඒ වගේම කළමනාකරණය පිළිබඳ හරි අවබෝධයක් නැතිකමත් වගේ කරුණු රාශියක් මත මේ ව්‍යාපාරය එන්න ආයේ කඩාන වැටුණා. ඉතින් මේක මම මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන කාලේ වෙනකොට මේ ව්‍යාපාරය හොඳටම කඩාන වැටිලා මේක ඇත්තටම මේ ව්‍යාපාරය වහන තත්ත්වයේ තමයි තිබ්බේ. ඉතින් ඒ වහන්න යන ව්‍යාපාරය තමයි මම ආපහු ගොඩ ගන්න ඕන කියලා හිතලා මම පෞද්ගලික අංශයේ රැකියාවක් කරගෙන ඉන්න ගමන් තමයි මේ ව්‍යාපාරයට සම්බන්ධ වුණේ. රැකියාවෙන් අයින් වෙලා ඉතින් මම 2004 අවුරුද්දේ ඉඳන් මේ ව්‍යාපාරයේ නිරත වෙලා ඉන්නවා. ඉතින් අපි අර වැසී යන ව්‍යාපාරයක් මම නැවත ගොඩ අරගෙන අද ලංකාවේ ප්‍රධාන පොලේ ව්‍යාපාරයක් බවට මේ ව්යාපාරය පත් කරලා තියෙනවා. ඒ වගේම අපේ භාණ්ඩ අපි නිෂ්පාදනය කරන්නේ හීටර්ස් ආශ්‍රිත භාණ්ඩ. ඉතින් මේවා ඉස්සර සම්පූර්ණයෙන්ම පිටරට වලින් ලංකාවට ආනයනය කරේ. හැබැයි මේ වෙනකොට මේ පිටරටින් ආනයනය කරන එක සම්පූර්ණයෙන්ම නතර වෙලා අපේ රට තුලින් අපේ කර්මාන්තශාලා තුලින් මේ භාණ්ඩ ලබා ගැනීමේ තත්ත්වයට අපේ රට තුල කටයුතු කරන අනිත් කර්මාන්තකරුවන් ඒ වගේම පාරිභෝගිකයන් පත් වෙලා ඉන්නවා. ඉතින් මේ වෙනකොට අපි මේ ව්‍යාපාරයේ හොඳ තැනකට පත් වෙලා ඉන්නවා. ඒ වගේම අපේ භාණ්ඩ අපි විදේශ රටවල් වලට අපනයනය කිරීමේ තත්ත්වයට මම මේ ව්‍යාපාරය මේ වෙනකොට ගෙනල්ලා තියෙනවා.
ඔව් දැන් මෙගාහීටර් සමූහ ව්‍යාපාරය දැන් අපි මූලික වශයෙන් හඳුනා ගන්නකොට අපි දකිනවා අපි නිවසේ භාවිතා කරන දඟර හීටරය. මේක අපි කවුරුත් දකින දෙයක්. ඒ වගේම තමයි කර්මාන්ත ශාලා, හෝටල් වෙන්න පුළුවන්. මේ වගේ දැවැන්ත මහා පරිමාණ පරිශ්‍රයන් දක්වා අද ඔබතුමන්ගේ ව්‍යාපාරංශයේ උපකරණ නිෂ්පාදනය කරනවා. දැන් ඔබතුමන් වෘත්තීය වේදිකෙක් ඉඳලා ව්‍යාපාරය වැටිච්ච ව්‍යාපාරයක් නැවත ගොඩනගා ගන්න තීරණය බොහොම වැදගත් සභාපතිතුමා. දැන් අද වෙන විට අපේ තරුණ පරම්පරාවට අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න අලුත් ව්‍යවසායක අදහසක් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්න තියෙන මූලිකම ප්‍රශ්නේ වෙලා තියෙන මේ ආරම්භ කරන්න හරි බයයි. මේක බිඳ වැටෙයිද අවදානමට මුහුණ දෙන්න බයයි. මේ අත්දැකීම ගැන අපි උදාහරණත් එක්ක කතා කරනවා නම් හරි වටිනවා. ඔව් ඇත්තටම දැන් මම වෘත්තියෙන් වරලක් ගණකාධිකාරිවරයෙක්. එතකොට දැන් මම ඉන්නේ ඉංජිනේරු ශාස්ත්‍රයේ. ඉතින් මේක ප්‍රධාන වශයෙන්ම විදුලි කාර්මික පැත්තටත් ඒ වගේම යන්ත්‍රෝපකරණ පැත්තටත් බර. ඒ කියන්නේ අපි ඔක ඉංග්‍රීසියෙන් කියවන මෙකැනිකල් ඉංජිනේරින් ඇන් ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් වලට බර කර්මාන්තයක තමයි මම නේලේ ඉන්නේ. ඉතින් මේකට මම ඇතුල් වෙනකොටම මම මොකුත් දැනගෙන හිටියේ නැහැ. හැබැයි මේ වෙනකොට මම මේ රටේ ඉන්න සියලුම ඉංජිනේරුවෝ එක්ක ඒගොල්ලෝ වැඩ කරන මේ ව්‍යාපාර එක්ක මම කටයුතු කරනවා. ඉතින් ඒ දැනුම ලබා ගත්තේ මොකද මම කිසිම වෙලාවක පසුබට වුණේ මේ දැනුම ලබා ගන්න. ඉතින් ඒකට තමන්ගේ කැපවීම අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. තමන් යමක් කරනවා නම් තමන් ඒකට කැප වෙන්න ඕනේ. ඉතින් අර ඔබතුමිය අහුවා වගේ අපේ රටේ මේ ව්‍යාපාර වලට කට්ටිය ආවට මේගොල්ලෝ සාර්ථක නොවෙන්න හේතු තියෙනවා. ඉතින් අර ප්‍රධාන වශයෙන්ම තමයි තමන් මේ කරන දේ හරියට කැප වෙලා කරන්න ඕනේ. දැන් ඕකදී මට පොඩ්ඩක් මතක් වෙනවා අපේ අල්ලපු රටේ ඉන්දියාවේ හිටපු හොඳ ජනාධිපතිවරයෙක් තමයි අබ්දුල් කලාම් මැතිතුමා. එතුමා එක තැනකදී කියනවා අපි දෙයක් කරනකොට අපිට තියෙන්න ඕන ඩිසයර් එකක්. ඒ කියන්නේ අපිට කැමැත්තක් තියෙන්න ඕන. ඒ වගේම අපිට තියෙන්න ඕන බිලීෆ්. ඒ කියන්නේ අපි මේකට තියෙන්න ඕන විශ්වාසයක් තියෙන්න ඕන. ඒ වගේම අපිට එක්ස්පෙක්ටේෂන් එකක් තියෙන්න ඕන. බලාපොරොත්තුවක් තියෙන්න ඕන. ඉතින් අපි මොකක් හරි ව්‍යාපාරයක් කැමැත්තක් නැතුව පටන් ගත්තොත් අපිට ඒක කරන්න බෑ. ඉස්සරම අපේ කැමැත්ත තියෙන්න ඕන. ඊට පස්සේ අපි ඒ කරන දේ ගැන අපි විශ්වාසයක් තියාගෙන ඉන්න ඕන. ඒ වගේම අපි ඒ කරන දේ මොනවා හරි අපිට රිටර්න් එකක් එනවා කියන එක ගැන අපිට බලාපොරොත්තුවක් තියෙන්න ඕන. ඉතින් මේ තුන ප්‍රධාන වශයෙන් තමන් එක දිගටම පවත්වාගෙන ගියොත් තමන්ට අනිවාර්යයෙන්ම තමන් කරන දේ සාර්ථක කරගන්න පුළුවන්. මේක ව්‍යාපාරයකට විතරක් නෙවෙයි. අපි හිතමු ඉගෙන ගන්න එක්කෙනෙකුට තමන් මොකක් හරි විභාගයක් කරනවා කියලා, ඒ වගේම තව වෙනත් දෙයක් කරනවා කියලා මේ ඕනම තමන්ගේ පෞද්ගලික ජීවිතේ වුණත් ඕනම කරන දෙයකට මේ කියන තුන තියෙනවා නම් අපිට ඒක සාර්ථක කරගන්න පුළුවන්. ඔව් දැන් වසර 18ක් මෙගාහීටර් සමූහ ව්‍යාපාරයේ අද දක්වා මේ ආපු ජයග්‍රාහී ගමන් මඟ දිහා අපි ආපහු හැරිලා බලද්දී ඔබතුමන්ට විවිධ බාධක වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැති. දැන් අද වන විට අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔහුට තිබෙන විවිධ ප්‍රශ්න. කොහොමද මම ප්‍රාග්ධනය අරමුදල් සපයගන්නේ? ඊට අවශ්‍ය තාක්ෂණික දැනුම කොහොමද ලබා ගන්නේ? මානව සම්පත කොහොමද හරියාකාරයෙන් උපයෝජනය කරලා කළමනාකරණය කරගන්නේ? මේ වගේ විවිධ ප්‍රශ්න. කොහොමද වෙළඳපොළ හඳුනාගන්නේ? මෙවැනි බොහෝ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. කොහොමද මූලික වශයෙන් ව්‍යාපාරික අවස්ථාවන් වර්ධනය කරන්න යන කෙනෙක්ට මේ අවශ්‍ය මූලික දැනුම අපි ලබා ගන්න මේ ලංකාව වගේ අපි සමාජයක් සහ අධ්‍යාපන වපසරියක් තුල? ඔව් ඇත්තටම දැන් මම තව දෙයක් කියන්න ඕන ඔබතුමියට. දැන් අපේ රට ගත්තම අපි ඔබතුමිය දන්න කාලේත් අපේ දෙමාපියෝ දන්න කාලේ ඉඳන් අපි ඇවිල්ලා සංවර්ධනය වෙමින් පවතින රටක්. ඔව්. ඉතින් මේ සංවර්ධනය වෙමින් පවතින රටක් වෙලා තියෙන ප්‍රධාන හේතුවක් තියෙනවා මේ මම දකින ව්‍යවසායකෙක් හැටියට මේකේ දකින ප්‍රධාන ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි අපි ගත්තොත් අපේ දලදේශීය නිෂ්පාදනය තියෙන්නේ ඩොලර් වලින් ගත්තොත් ඩොලර් බිලියන 84ක් වගේ. 84ක් වගේ. එතකොට අපේ ඒක පුද්ගල ආදායම වෙන්නේ ඩොලර් 4000ක් වගේ. ඉතින් මේ ඩොලර් බිලියන 84 උපදවන්න, ඒ කියන්නේ ඒක ගන්නේ අපේ රටේ ඉන්න ජනතාවගෙන් 3% වගේ සුළු පිරිසක් තමයි මේකට දායක වෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ ව්‍යවසායකත්වයට තියෙන ඒ දායකත්වය ඉතාම අඩුයි. ඉතින් මේ 3 දෙනෙක් කරන මාන්සෙලා කැපවෙලා කරන හොයන ආදායමෙන් තමයි ඉතිරි 97 දෙනාම ජීවත් වෙන්නේ. ඉතින් මේක අපි දියුණු රටක් ගත්තම මේක 15%ට 20%ට වගේ තියෙනවා. ඉතින් අපේ රටේත් මේ ව්‍යවසායකත්වය අපිට වැඩි කරන්න පුළුවන් නම්
අපිට අර දළදේශීය නිෂ්පාදනයේ ඩොලර් බිලියන 84 එක අපිට ඊට වඩා වැඩි ප්‍රමාණයකට ගෙනියන්න පුළුවන්. එතකොට අපේ මේ දුප්පත්කම නැති වෙලා අපිත් අර සංවර්ධනය වෙන රටක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී අර ඔබතුමේ කිව්වා වගේ මේ ව්‍යවසායකත්වයේ ගැන තියෙන දැනුම මිනිසුන්ගේ අඩුයි. ඒකට පෙළඹෙන්නේ අඩුයි. දැන් මම උදාහරණයක් ගත්තොත් මම ශ්‍රී ජයපුර විශ්වවිද්‍යාලයේ මම කරේ ව්‍යාපාර පරිපාලනය කියන උපාධිය. බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන උපාධිය. හැබැයි දැන් අපේ බැජ් එකේ මම හිතන්නේ 250ක් විතර 250කට 300කට වෙන්න පිරිසක් ඉන්නවා. ඒකෙන් 105ක්වත් අන්තිමට මේ ව්‍යාපාර කරන්නේ නැහැ. මෙන්න මේක තමයි ලංකාවේ තියෙන ප්‍රශ්නේ. ඒතකොට අපි ඉගෙන ගන්නවා ව්‍යාපාර පරිපාලනය පිළිබඳව. නමුත් අපි ව්‍යාපාර වලට සම්බන්ධ වෙනවා අඩුයි. සමහරට ගිහින් වෙන ජොබ් එකක් කරනවා. මොනවා හරි සමහරට තමන්ට අදාළම නැති වෘත්තියක නිරත වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න වලින් අපි එළියට එන්න ඕන. එතකොට අපේ තරුණ තරුණියන් බලන්න ඕන තමන්ට කරන්න පුළුවන් ව්‍යාපාරය මොකක්ද? අර මං කලින්ම කිව්වා වගේ කැමැත්ත තියෙන්නේ මොකටද? අන්නේ කැමැත්ත උඩ තමන් හරියට කළමනාකරණය කරගත්තොත් තමන් කරන්න යන දේ ඇත්තටම සාර්ථක වෙන්න පුළුවන්. ඔව් ඒ වගේම තමයි දැන් අපි අද වන විට ලංකාවේ දකින්න තත්වයක් තමයි දැන් මේ කොරෝනා වසංගත අවධානමත් එක්ක එකපසකින් මේ තත්වය තවත් දරුණු වුණා. SME සෙක්ටර් එහෙම නැත්නම් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විශාල අවධානමකට මේ කාලපරාසය තුළ මුහුණ දීලා තියෙනවා වෙළඳපොළ කළමනාකරණය කර ගැනීමේ නොහැකියාවත් එක්ක. දැන් ඔබතුමන් දකින විදිහට ඔබතුමන් මේ මූලික වශයෙන් අපි නිවසේ භාවිත කරන දඟර හීටරයෙන් එහාට ගිහිල්ලා ඔබතුමන් අලුත් නිෂ්පාදන උපකරණ උෂ්ණත්වය ආශ්‍රිත උපකරණ ව්‍යාපාරයට හඳුන්වා දෙනවා. ඒ හඳුන්වා දීමත් එක්ක ඔබතුමන් කොහොමද ලංකාවේ වෙළඳපොළ සහ දේශීය විදේශීය වෙළඳපොළ හඳුනාගන්නේ? ඒ හඳුනා ගැනීම හරි වටිනවා මේ වැඩසටහන නරඹන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්. ඔව් ඇත්තටම අපි ව්‍යාපාරික ව්‍යවසායකයෙක් බිහි වෙන්නේ ප්‍රශ්නයක් තියෙන තැනක. ප්‍රශ්නයක් තියෙනවා නම් එතන අවස්ථාවක් තියෙනවා. එතකොට ව්‍යවසායකයෙක් හැම වෙලේම බලන්න ඕනේ මේ ප්‍රශ්නේ තියෙන අවස්ථාව මොකක්ද කියලා. ප්‍රශ්නයක් කියන්නේ එතන ඔපචුනිටි එකක්. අන්න ඒකට අපි උත්තර දෙන්න ඕන. දැන් මගේ අත්දැකීමෙන් මම කියනවා නම් දැන් අපිට මේ කොරෝනා වසංගතය ආවා. මේ වෙලේ මට ගොඩක් අපේ හිතවත් වෛද්‍යවරු ඒ වගේම මේ PHI මහත්වරු මගෙන් ඇහුවා මේ මිනිස්සු දැන් මේ ස්ටීම් කරන්න පටන්ගෙන තියෙනවා. හිමාලය ආග්‍රහණය කරන්න පටන්ගෙන තියෙනවා. මේකට ඔබතුමාට බැරිද මොකක් හරි උපකරණයක් හදන්න කියලා. මොකද ගොඩක් අපි පුරුද්ද තිබ්බේ අපි ගෙදර වතුර මුට්ටියක් උණු කරලා මේ ඒක තව භාජනයකට දාලා රෙද්දක් පොරවලා තමයි අපි මේ හිමාලය ආග්‍රහණය කිරීම කරේ. ඉතින් මේකට මොකක් හරි ක්‍රමයක් බලන්න කියලා. ඉතින් ඒ වෙලේ මම කල්පනා කරලා අපේ අනිත් අපේ ඉන්න වැඩ කරන අයත් එක්ක එකතු වෙලා අපි නිර්මාණය කරා පෝටබල් ස්ටීම් එකක්. ඒ කියන්නේ ඕනම එක්කෙනෙකුට විනාඩි 2-3ක් ඇතුළත Tamante ස්ටීම් කරගන්න පුළුවන් ක්‍රමයක්. ඒ කියන්නේ හිමාලය ආග්‍රහණය කරන්න පුළුවන්. එතකොට අපි මේක හැදුවා සාමාන්‍යයෙන් පවුලකට පාවිච්චි කරන්න පුළුවන් විදියට. නැත්නම් දැන් අපි අර මුට්ටියෙන් පාවිච්චි කරනවා නම් වතුර මුට්ටි ගෙදර 5 දෙනෙක් ඉන්නවා නම් වතුර මුට්ටි 5ක් උණු කරන්න ඕනේ. නමුත් මේක අපි හැදුවා මේකෙන් සාමාන්‍යයෙන් රුපියල් 2-3කින් දවසකට රුපියල් 2-3කින් ගෙදර 5-6 දෙනෙකුටම මේකෙන් ස්ටීම් කරන්න පුළුවන්. එතකොට අපි ඒකෙදී අර ඔහුට වියදම් කරන්න වෙන මුදල් ප්‍රමාණයත් අඩු කරා. ඒ කියන්නේ මේක ඉකොනොමිකලි ඒ වගේම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් විදියට. එතකොට මේක ඕනනම් අපිට තමන් වැඩ කරන කාර්යාලයට උනත් අරන් ගිහින් තියාන පාවිච්චි කරන්න පුළුවන් විදිහේ උපකරණයක් අපි නිර්මාණය කරා. ඉතින් ඒක අර ඒ අවස්ථාවේ මම දැක්ක දෙයක්. ඉතින් ඒක හොඳටම අපේ පාරිභෝගිකයන් වැළඳගෙන තියෙනවා. ඉතින් ගොඩක් තැන්වල රජයේ ආයතන ඒ වගේම පෞද්ගලික තැන්වල මේක අද ඊටාම ජනප්‍රිය භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා මේ කොරෝනා තියෙන කාලේ. ඕක එකක්. ඒ වගේම තව දැන් මේ කොරෝනාත් එක්ක අපි හිතුවොත් මේ සුළු හා මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාරිකයන්ට සමහර අයට ව්‍යාපාර නැති වුණා. හැබැයි ඒ වගේම නැති වෙන ව්‍යාපාර වගේම තව විශාල ව්‍යාපාර ප්‍රමාණයක් ඇති වුණා. එතකොට තමන් බලන්න ඕන තමන්ට දැන් අපි හිතමු අපි ඉන්නේ සංචාරක කර්මාන්තේ නම්. එතකොට අපි දන්නවා සංචාරක කර්මාන්තේ මේ වෙලේ සංචාරකයෝ එන්නේ නැහැ. එතකොට තමන්ට තියෙන්න ඕනේ අර අනිත් ඔපචුනිටිස් තමන් දකින්න ඕනේ. තව අවස්ථා ගොඩාක් තියෙනවා. තමන්ට සංචාරක කර්මාන්තේ මේ වෙලේ නැති වෙනකොට තව අවස්ථා තියෙනවා. තව අවස්ථා ගොඩාක් බිහි වෙලා තියෙනවා. අපි උදාහරණ කියනවා නම් අලුතින් ආව අපිට මාක්ස් එක ගන්න ආවා. තව ගොඩක් දේවල් ආවා අලුතින්. දැන් අපි හිතමු ගොඩක් අය පටන් ගත්තා ඔය එළවලු වගේ දේවල්. ඒ වගේම තව ඔය පොඩි ජංගම කඩ තියන්න. ඒ වගේ ගොඩාක් අලුත් ව්‍යාපාර ආවා මේ ප්‍රශ්නේ උඩ.
ඉතින් ඒවට අරගොල්ලොන්ට යොමු වෙන්න තිබ්බා తాවකාලිකව. මොකද తాවකාලිකව Tamanට මේ ප්‍රශ්නේ මොකද මේ ප්‍රශ්නේ තමාට තව අවුරුද්දක් නැත්නම් දෙකක් මේක තියෙන්න පුළුවන්. ඒ අනුව Tamanට අර ඒ එන ඔපචුනිටි එක බලලා ඒ අනුව කටයුතු කරනවා නම් Tamanට දියුණු වෙන්න පුළුවන්. ඔව් මේ විදිහට නව අවස්ථාවන් හඳුනගෙන ඒ අවස්ථාවන් එක කොහොමද Tamanගේ ව්‍යාපාරය දියුණු කරගන්නේ? හොඳම උදාහරණයක් සහ ඒ උදාහරණයන් ප්‍රායෝගිකව ක්‍රියාවට නන්වලා සාර්ථකත්වයට පත්වුණු කෙනෙක් තමයි අපිත් එක්ක අද දවසේ එකතු වෙන්නේ. අපි එතුමන් එක්ක අපේ කතා බහ ඉදිරියට ගෙන යන සෝදානම්. ඊට කලින් අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව නැවතත් එකතු වෙන්න ජීවිතාර්ථ සමගින්. ඔබ නැවත එකතු වෙන්නේ ජීවිතාර්ථ සමගින්. අද අපි මෙගාහිට සමූහ ව්‍යාපාරයේ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ උපාලි ජයසේකර මහතා සමගයි අපේ කතා බහ ඉදිරියට ගෙන යන්නේ. දැන් ඔබතුමන් විරාමයට කලින් සඳහන් කරා මේ නව ව්‍යාපාර අවස්ථාවන් වර්ධනය කරගන්න අපි උත්සාහ කරන්න ඕන කියලා. ඒත් එක්ක වෙන දෙයක් තමයි මේ ලෝකය ඉතාමත්ම වේගෙන් වෙනස් වෙනවානේ. අද අපි අලුත් දේවල් හොයාගන්නවා. ලෝකයේම විවිධ නව්‍ය දේවල් බිහි වෙනවා. ඒ නිසා අපිට ව්‍යාපාරික අවස්ථාවක් උනත් අපි දකින අපිට යාවත්කාලින වෙන්න අප්ඩේට් වෙන්න සිද්ධ වෙනවා. මේ යාවත්කාලින වීමටත් ව්‍යාපාරිකයෝ හරි බයයි. විශේෂයෙන්ම අලුතෙන් ව්‍යාපාර වලට යොමු වෙන්නේ නැහැ. මේ අලුත් දේවල් අත්හදා බලන්න සහ අලුත් තාක්ෂණයත් එක්ක තියෙන ගනුදෙනුවට හරි බයයි. දැන් ඔබතුමන්ටත් තාක්ෂණය බොහොම සම්බන්ධයි. ඔබතුමන්ගේ ව්‍යාපාරයට මේ අවස්ථාවන් වලට අපි කොහොමද මුහුණ දෙන්නේ? ඔව් ඇත්තටම අපි දුප්පත් රටක්. අපිට ඇත්තටම අපි තාක්ෂණය වැළඳ ගන්නවා අඩුයි. ඉතින් අපේ ව්‍යාපාරිකයෝ තාක්ෂණය වැළඳ ගන්නවා නම් අපිට විශාල වශයෙන් ඉස්සරහට යන්න පුළුවන්. අපේ අද මම දකින ලොකුම අපේ දුර්වලකමක් තමයි අපේ ඉන්න ව්‍යාපාරිකයෝ අලුත් තාක්ෂණයට යන්නේ. ඒගොල්ලෝ බලනවා අර පරණ දේම. මම උදාහරණයක් ගත්තොත් අපේ අපේ තියෙනවා මේ මොකක් හරි මැෂින් එකක්. මේ මැෂින් එකෙන් පැයකට හදන්න පුළුවන් කෑලි 100යි. හැබැයි මේ වෙනකොට ලෝකේ තියෙනවා මැෂින් පැයකට කෑලි 2000ක් හදන්න පුළුවන් මැෂින්. ඉතින් අපි අර කෑලි 100 හදන මැෂින් එකත් එක්ක කොහොමද ලෝකෙත් එක්ක තරඟ කරන්නේ? එහෙනම් අපි අර කෑලි 200 හදන මැෂින් එක ගන්න ඕනේ. ඉතින් එතෙන්දී ව්‍යාපාරිකයාට වගේම එතන තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද එයාට අර අලුත් මැෂින් එකට යන්න සමානට ප්‍රාග්ධනය නැහැ. එතකොට මේ ප්‍රාග්ධනය හොයාගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි ගත්තොත් ලංකාවේ බැංකු වලින් දෙන ණය වලින් 11% විතරයි මේ සුළු හා මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාරිකයන්ට දෙන්නේ. අනිත් 89%ම දෙන්නේ ඒගොල්ලෝ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට. හැබැයි මේ සුළු හා මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාරිකයෝ රටේ දලදේශීය නිෂ්පාදනයෙන් 52%කට දායක වෙනවා. එතකොට 52%කට දායක වෙන පිරිසට බැංකු වලින් ණය දෙන්නේ 11%යි. එතකොට ඔබතුමීට පේනවා එතනම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේවා හින්දා තමයි අර සුළු හා මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාරිකයන්ට අර වගේ නව තාක්ෂණයට යන්න බැරුව තියෙන්නේ. ඉතින් අපි ඒව වෙනස් කරන්න ඕනේ. මම අර කලින් කිව්වා වගේ මේ බිලියන 84 ඩොලර් බිලියන 84 එතනින් එහාට ගෙනියන්න නම් අර සුළු හා මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාරිකයන්ට අර අවස්ථාව දෙන්න ඕනේ. ඒගොල්ලොන්ට අලුත් තාක්ෂණයට යන්න අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඕන. ඒගොල්ලොන්ට ඒ ප්‍රාග්ධනයට අවශ්‍ය මුදල් ලබා දෙන්න ඕන. ඉතින් මේ වගේ කරුණු රාශියක් මේකේ කතා කරන්න තියෙනවා. ඉතින් මේක අර ඊටාම කෙටියෙන් කියන්න අමාරු කරුණක්. ඔව් දැන් ඔබතුමන් මේ වන විට දේශීය වෙළඳපොළට විතරක් නෙමෙයි විදේශීය වෙළඳපොළට පවා තමන්ගේ ව්‍යාපාරය තුළ භාණ්ඩ අපනයනය කිරීමේ කටයුත්තට නියැලීලා ඉන්නවා. දැන් විදේශ වෙළඳපොළට භාණ්ඩයක් අපි අපනයනය කරනවා නම් වඩා වැදගත් වෙනවා මේ ප්‍රමිතිය. ප්‍රමිතිය ගෝලීය වෙළඳපොලේ මට්ටමට පවත්වාගෙන යාමත් අප වැනි රටකට යම් අභියෝගයක්. අපි කොහොමද එවැනි ප්‍රමිතිය සහ එවැනි ගුණත්වයකින් යුතු භාණ්ඩ විදේශ වෙළඳපොළට ලබා දීමේ මේ කාර්යභාරයට එකතු වෙන්නේ? ඇත්තටම ප්‍රමිතිය ඉතාම වැදගත්. මොකද අද අපිට හරි ප්‍රමිතියට භාණ්ඩ නිෂ්පාදනය කරනවා නම් අපිට ලෝකේ ඕනම තැනකට විකුණන්න පුළුවන්. දැන් ඔබතුමනි දන්නවා අද අපිට අන්තර්ජාලය හරහා අපිට භාණ්ඩ විකුණන්න පුළුවන්. අපිට අර ඉස්සර තිබ්බා වගේ යම්කිසි රටකට භාණ්ඩ විකුණන්න අපිට ඒ රටත් එක්ක ඒ රටේ ඉන්න මේ ගනුදෙනුකරුවෙක්ම හම්බ වෙන්න ඕනේ නැහැ. අද ඕනනම් අපිට අන්තර්ජාලය හරහා අපේ ව්‍යාපාරයෙන් තුලින්ම අපිට භාණ්ඩ විකුණන්න පුළුවන්.
එකම දේ මේ හදන භාණ්ඩය අර අපේ වෙනත් රටවල් වල ඉන්න තරඟකරුවන් හදන භාණ්ඩයත් එක්කම ඒ ප්‍රමිතියට අපි තියෙන්න ඕන. ඉතින් ඒකට අපේ නිෂ්පාදකයන් හැම වෙලේම බලන්න ඕන අර අපි කලින් කිව්වා වගේ අලුත් තාක්ෂණය ගෙනල්ලා ඒ වගේම ඒවට භාවිතා කරන අලුත් උපකරණ ගෙනල්ලා මේකේ ප්‍රමිතිය ඒ අවශ්‍ය මට්ටමට අපි කියනවා ඒක ජාත්‍යන්තර මට්ටමකට ඒ ප්‍රමිතිය තියාගන්න අවශ්‍ය කටයුතු කරන්න ඕන. නැත්නම් අපිට අර භාණ්ඩයේ ලංකාව තුලත් සමහරට විකුණ ගන්න බැරි වෙනවා. මොකද අපි පිටරට භාණ්ඩත් එක්ක ලංකාවේ අපේ පාරිභෝගිකයෝ මේක සංසන්දනය කරලා බලනවා. ඉතින් හැම වෙලෙම අපි උත්සාහ කරන්න ඕන අපේ අර ගුණාත්මක භාවය වැඩි කරන්න. ප්‍රමිතිය වැඩි කරන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඔව් ඒ වගේම තමයි දැන් ඔබතුමන්ගේ ව්‍යාපාරය තුළ අපි දකිනවා දැන් නිවසේ භාවිතා කරන දඟර හීටර ඊට අමතරව කර්මාන්ත ශාලාවලට අවශ්‍ය හීටර උෂ්ණත්වය පාලනය කරන උපකරණ ඒ වගේම කර්මාන්ත ශාලාවල භාවිතා කරන අවන් ඒ වගේම උෂ්ණත්වය හා සම්බන්ධ නොයෙකුත් වර්ගයේ යන්ත්‍ර සූත්‍ර ඒ වගේම වතුර උණු කරන බොයිලරු මේ වගේ විවිධ පරාසයන් තුළ ඔබතුමන් ව්‍යාපාරය පුළුල් කරලා තිබෙනවා. මේ ව්‍යාපාරික අවස්ථාවක් පුළුල් කිරීමේ අධියරත් ව්‍යාපාරිකයෙක්ට බොහොම වැදගත්. දැන් Taman ඉන්නේ එක නිෂ්පාදන මට්ටමක වෙන්න පුළුවන්, නිෂ්පාදන දෙකක මට්ටමක වෙන්න පුළුවන්. මේ Tamanගේ නිෂ්පාදනයම තවදුරටත් පුළුල් කිරීමේදී ව්‍යාපාරිකයා යොමු වෙන්න ඕන කොහොමද? ඇත්තටම අර අපි ව්‍යාපාර අවස්ථාව හඳුනා ගන්න ඕනේ. මොකද දැන් මම අපේ ව්‍යාපාරය පටන් ගන්නකොට අපි පටන් ගත්තේ අර දඟර හීටර්. ඉතින් ඒකෙන් පටන්ගෙන මේ වෙනකොට අපි භාණ්ඩ 100 ගානකට ගිහින් තියෙනවා. ඒ කියන්නේ කරන්ට් එකත් එක්ක ඒ කියන්නේ හීටින් එක්ක යන මොනවාද උපකරණ මොනවාද යන්ත්‍ර සූත්‍ර මේ සියලුම දේම නිෂ්පාදනය කරන තත්ත්වයට අපි දැන් අපේ කර්මාන්තේ ගෙනල්ලා තියෙනවා. එතකොට අපේ පාරිභෝගිකයාට අවශ්‍ය කරන ඕනෑම නිෂ්පාදනයක් ඕනෑම භාණ්ඩයක් අපි කියනවා ඒක heating related products කියලා. ඒවා නිෂ්පාදනය කිරීමේ හැකියාව ඒ තාක්ෂණය ඒ දැනුම ඒ යන්ත්‍ර සූත්‍ර මේ වෙනකොට අපි අපේ කර්මාන්ත ශාලා තුළට ගෙනල්ලා තියෙනවා. ඔව් ඒත් එක්කම දැන් මේ සියල්ල සිද්ධ වෙන අතරතුරේ වඩා වැදගත්ම කාර්යභාරය සභාපතිතුමා අලෙවිකරණය කොහොමද කරන්නේ? දැන් ඔබතුමා ව්‍යාපාර පරිපාලන වේදිය සම්බන්ධයෙන් අවශ්‍ය අධ්‍යාපන සුසුකම් සියල්ල සම්පූර්ණ කරපු සහ රාජ්‍ය සහ පෞද්ගලික දෙයන්ශයේම බොහෝ අත්දැකීම් සහ ඇසුපිරු තැන් ඇති වෘත්තීය වේදියෙක්. ඒතර ඔබ වැනි කෙනෙකු කොහොමද ලංකාවේ අලෙවිකරණ ශාස්ත්‍රය හඳුනාගත්තේ? සහ අලුතෙන් ඉන්න කෙනෙක් කොහොමද Tamanගේ ව්‍යාපාරික අවස්ථාව ප්‍රවර්ධනය කරන්න අලෙවිකරණ ක්‍රියාවලිය සකස් කරගන්න ඕන? ඇත්තටම අලෙවිකරණය ගැන කතා කරනවා නම් කෙටියෙන්ම කියන්න තියෙන දේ තමයි අපි පාරිභෝගිකයාව රවට්ටන්න හොඳ නැහැ. පාරිභෝගිකයා රවට්ටනවා කියන්නේ ඒක අපිට සුළු කාලයකදී අපි ලබන ලාභයක් විතරයි. හැබැයි අපි දීර්ඝ කාලීනව අපි පාරිභෝගිකයෙක් තියාගන්න නම් අපි පාරිභෝගිකයාට හරි භාණ්ඩය දෙන්න ඕන. ඒ වගේම හරි සේවය දෙන්න ඕන. වගකීමක් ඇතුව අපේ භාණ්ඩ දෙන්න ඕන. මොකද දැන් මගේ ව්‍යාපාරය ගත්තම මට එහෙම මේ මගේ ළඟට එන්නේ එකපාරක් ඇවිල්ලා යන පාරිභෝගිකය නෙමෙයි. මට ඒ පාරිභෝගිකයෙක් දැන් සමහර පාරිභෝගිකයෝ අපේ ඉන්නවා අවුරුදු 20 25 අපිත් එක්ක ඉන්න පාරිභෝගිකයෝ ඉන්නවා. ඒතර අපි මේ සම්බන්ධතාවය තියාගෙන තියෙන්නේ අපි ඒගොල්ලන්ට හොඳ සේවයක් ඒ වගේම විශ්වාසවන්තව ඒක කරන එක. ඉතින් කිසිම වෙලාවක අපි පාරිභෝගිකයව රවට්ටන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් ඒ වගේම අපි ගොඩක් වෙලාවට අපි අර පාරිභෝගිකය අපේ ළඟට එන පාරිභෝගිකයෙක් නැවතෙන්න අවශ්‍ය කටයුතු තමයි අපි කරන්නේ. යාව කවදාවත් අපිට අපිව විවේචනය කරලා අපිව එපා කියන තත්ත්වයට කවදාවත් එන්නේ නැහැ. මොකද අපි ඒ විදිහට ඒ පාරිභෝගිකයාට අවශ්‍ය ඒ කටයුතු අපි සම්පාදනය කරලා දෙන්න හැම වෙලේම උත්සාහ කරනවා. ඔව් ඒත් එක්කම බැඳුණු දෙයක් තමයි දැන් ආයතනයක සාර්ථකත්වයේ ව්‍යාපාරික සාර්ථකත්වය ගැන අපි කතා කරද්දී මානව සම්පත කොහොමද කළමනාකරණය කරගන්නේ? මේක වඩා වැදගත් වෙනවා ව්‍යාපාරී අරමුණු පරමාර්ථයන් අපි ඉටු කරගන්න යන ගමනේදී. දැන් ඔබතුමන්ගේ තිබෙන ව්‍යාපාරික ව්‍යුහය, පරිපාලන ව්‍යුහය මේ තියෙන අවස්ථාවන් එක්ක ඔබතුමන්ගේ ව්‍යුහයත් එක්ක ඔබතුමන් කොහොමද මේ මානව සම්පත කළමනාකරණ කටයුත්තේ නියැලෙන්නේ? දැන් මගේ ව්‍යාපාරය ගත්තම ඇත්තටම අපිට ඕනේ ස්කිල් ලේබර් කියන අය. ඒ කියන්නේ පුහුණු ශ්‍රමිකයෝ තමයි අපිට ඕනේ. හැබැයි අපේ ව්‍යාපාරයට එහෙම අපිට පිටින් පුහුණු ශ්‍රමිකයෝ ගන්න බෑ. මොකද මේ ව්‍යාපාරය ලංකාවේ අපි විතරයි හරියට කරන්නේ. එතකොට අපි ගොඩක් අපේ ළඟටම ඇවිල්ලා මේ පුහුණු වෙන සේවකයෝ තමයි අපේ ළඟ ඉන්නේ. එතකොට එහෙම පුහුණු වුණු සේවකයෙක් එයාට ආයේ පිටතැනක ගිහිමුත් මේ රස්සාව කරන්න බෑ. ඉතින් ඒගොල්ලෝ අපි නිසියාකාරව පුහුණු කරලා අපේ ළඟම කාලයක්
රැකියාව කරන විදිහට තමයි අපි මේවා කරලා තියෙන්නේ. දැන් අපේ මයි ළඟ දැනට 180ක් විතර වැඩ කරනවා. මේකෙන් අපි ගත්තොත් 60%ක් විතර අවුරුදු 10ට වඩා වැඩ කරන අය අපේ ළඟ ඉන්නේ. ඉතින් ඒකෙන් ඔබතුමීට පේනවා අපේ අපේ ළඟට එන එක්කෙනෙක් යන්නේ නැහැ එළියට. ඉතින් අපි ඒගොල්ලොන්ට අවශ්‍ය සියලුම පහසුකම් අපි ලබා දෙනවා. ඒ වගේම අපි ඒගොල්ලොන්ට අනවශ්‍ය ටාගට් දෙන්න යන්නේ නැහැ වැඩ කරනකොට. මොකද මේක අපි කරන මේ බහණ්ඩේ විදුලියත් එක්ක සම්බන්ධ බහණ්ඩයක්. ඉතින් මොකක් හරි පොඩි වැරද්දක් කරත් අර බහණ්ඩේ සම්පූර්ණයෙන්ම අපිට අයින් කරන්න වෙනවා. ඒකෙන්ද සේවකයාගේ මානසික තත්ත්වය හොඳම තැනක අපි තියලා තමයි මේ බහණ්ඩේ නිෂ්පාදනය කරගන්න ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය පහසුකම් ඒ පසුබිම තමයි අපි අපේ ආයතනවල නිර්මාණය කරලා තියෙන්නේ. ඔව් ඒත් එක්කම දැන් අපි රටක් විදිහට ගත්තත් නිවසක ගෘහස්ත කටයුත්තක් වෙන්න පුළුවන් වඩා වටින කාරණයක් තමයි මූල්‍ය විනය පවත්වා ගැනීම. ඒ වගේම ව්‍යාපාරයකටත් මේ මූල්‍ය විනය කියන එක වඩා වැදගත් වෙනවා. අද වෙන විට අපි දකින දෙයක් තමයි මූල්‍ය සම්බන්ධයෙන් ඒ ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් තිබෙන සාක්ෂරතාවය අඩුකම වෙන්න පුළුවන්. දැන් ඔබතුමන් විගණන ශේෂ්ත්‍රය පිළිබඳ හොඳ අත්දැකීම් තිබෙන නිසා ඒ දේවල් ඔබතුමන්ට හැකියාව තිබෙනවා තමන්ගේ ව්‍යාපාර අවස්ථාවන්ට ප්‍රයෝජනය කරන්න. ඉතින් එවැනි අවස්ථාවන් එක්ක කොහොමද මේ මූල්‍ය විනය ව්‍යාපාරයක අපි පවත්වාගෙන යන්නේ? ඔව් ඇත්තටම මෙන්න මේක තමයි ලංකාවේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මේ සුළු හා මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාරිකයන්ට. මේගොල්ලෝ මේ අපි කියනවා ගිණුම්කරණය ගැන තියෙන ඒගොල්ලොන්ගේ විශ්වාසය අඩුයි. ඉතින් තමන් ව්‍යාපාරයේ හරි ගිණුම්කරණයක් තියාගන්න ඕනේ. එහෙම තියාගත්තම තමයි තමන්ට දැනගන්න පුළුවන්නේ තමන්ගේ ව්‍යාපාරයේ කොච්චර ලාභයක් තියෙනවද කියලා. අපිට සභාපතිතුමා හැමදාම ජීවිතාර්ථ වැඩසටහන අපේ බණ්ඩමාමගේ කහට කෝප්පයක් ලැබෙනවා. මේ ගැමි ගෙදරට ආවම අපි ඔබතුමාට ආරාධනා කරනවා ඒ කහට කෝප්පේ රස බලන්න. බොහොම ස්තුතියි. අපි ඇතර කතා බහ ගෙන යමු. මේ එලිමහන් පරිසරයත් එක්ක බොහොම අපූරු ගැමි කමත් එක්ක තමයි අපි අපේ වැඩසටහන ඔබට තිළින කරන්නේ. අපි කතා බහට ප්‍රවිෂ්ටයක් ලබා ගන්න කලින් අපි සූදානම් දැන් නව ව්‍යාපාර අවස්ථාවන් වර්ධනය සහ රටක් විදිහට අපි මූල්‍ය විනය පවත්වා ගන්නන්නේ කොහොමද? ව්‍යාපාරයක් විදිහට මූල්‍ය විනය පවත්වා ගන්නේ කොහොමද? මේ කියන දේ පිළිබඳව තමයි අපි කතා බහ කරමින් හිටියේ. අපි ඊට කලින් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව යලිත් එකතු වෙන්න ජීවිතාර්ථ සමගින්. ඔබ නැවත ජීවිතාර්ථ වැඩසටහන සමගින් සම්බන්ධ වෙන්නේ. අද දවසේදී අපි මෙගා හිට සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමන් උපාලි ජයසේකර මහතා සමග කතා බහ කරමින් හිටියේ. අපි බොහොම වැදගත් මාතෘකාවකට කතාවකට තමයි විරාමයට කලින් මුල පිරුවේ මේ මූල්‍ය විනය. ව්‍යාපාර අවස්ථාවන් වල මූල්‍ය විනය ගැන අපි නැවතුණු තැනින් පටන් ගත්තා. ඔව් ඇත්තටම මම අර කියාගෙන ආවේ දැන් අපේ ගොඩක් ව්‍යාපාරිකයෝ හිතනවා Taman දෙන ආදායම ලාභය කියලා. එතකොට තමන් දන්නේ තමන්ගේ ආදායම මොකද්ද ලාභය මොකද්ද කියලා. ඉතින් මේ දෙක වෙන් කරගන්න නම් අනිවාර්යයෙන්ම ගිණුම්කරණයට යොමු වෙන්න ඕනේ. ඉතින් ගිණුම්කරණයට යොමු වෙන්නේ නැතුව කොයි වෙලේවත් මේ දෙක වෙන් කරගන්න බෑ. ඉතින් ගොඩාක් අපේ ව්‍යාපාරිකයෝ කරන්නේ අර එන ආදායම වියදම් කරන එක. දැන් මම උදාහරණයක් ගත්තොත් සමහරට ආදායම එනකොට මේගොල්ලෝ වාහනයක් ගන්නවා. සමහරට ලීස් කරලා වාහනේ ගන්න. එතකොට ලීස් කරලා වාහනේ අරගෙන මාසෙකට ලක්ෂයක් එකමාරක් ලීස් එකට ගෙවනවා. හැබැයි මෙයා දන්නේ අර ව්‍යාපාරයෙන් මාසෙකට ලක්ෂ එකමාරක මෙයාට ලාභයක් තියනවද නැද්ද කියලා. මොකද ලක්ෂ එකමාරට වඩා ලාභයක් තියෙන්න බෑ. වාහනේට විතරක් ගෙවලා බෑනේ. තවත් දේවල් කරන්න තියෙනවා. ඉතින් මේ වගේ අන්තිමට ව්‍යාපාරිකයා නොදැනුවත්ම තමන්ගේ ප්‍රාග්ධනය තමයි වියදම් කරලා තියෙන්නේ. අනවශ්‍ය දේවල් වලට අර ව්‍යාපාරය කරගෙන යන්න තියෙන ප්‍රාග්ධනය වෙන දේවල් වලට වියදම් කරනවා. සමහරට ගෙයක් හදනවා. සමහරට බිරිඳට රත්තරන් බඩු අරන් දෙනවා. සමහරට වාහන ගන්නවා. සමහරට ඉඩම් ගන්නවා. හැබැයි අර ව්‍යාපාරය ටික කාලයක් යනකොට කඩාන වැටෙනවා. ඒ වගේම මම මෙතෙන්ද කියන්න ඕන තව දෙයක්. ව්‍යාපාරිකයෙක් වුණාම හැම වෙලේම අපි බලන්න ඕන වත්කම් රැස් කරන්න. වගකීම් අඩු කරන්න. මේක ව්‍යාපාරිකයෙකුට විතරක් නෙවෙයි ඔබතුමියටත් වටිනවා. අපි ගෙදර
දොරේ වුණත් අපි හැම වෙලේම බලන්න ඕනේ වත්කම් රැස් කරන්න, වගකීම් අඩු කරගන්න. දැන් අපි උදාහරණයක් ගමු. සාමාන්‍ය ජීවිතයක් ගෙවන එක්කෙනෙකුට අපි හිතමු අලුතින් කසාද බඳින දෙන්නේ. මේ දෙන්නා ලක්ෂ 20ක් 25ක් ණය වෙලා ලොකු වෙඩින් එකක් ගන්නවා. එතකොට ඒ දෙන්න අරන් තියෙන වත්කමක්ද? නෑ, ඒ දෙන්න වගකීමක් අරන් තියෙන. අන්තිමට ඒ දෙන්න වෙඩින් එකෙන් පස්සේ අවුරුදු තව 3-4ක් අර ණය ගෙවනවා. එතකොට ඒගොල්ලෝ රැස් කරලා තියෙන්නේ වගකීමක් විතරයි, වත්කමක් නෙවෙයි. තව පොඩි උදාහරණයක් ගත්තොත් දැන් අපි අලුතින් තරුණයෙක් යම්කිසි රස්සාවකට ගියාට පස්සේ රැකියාවෙන් හම් වෙන පළවෙනි පඩියෙම සමහරට Apple ෆෝන් එකක් ගන්නවා. Apple ෆෝන් එකට ලක්ෂ 3.5ක් ගෙවන්න ඕනේ. ඉතින් ඒක ගෙවීමේ ක්‍රමයට අරන් සමහරට අර පඩියෙන් භාගයක් අර ෆෝන් එකට ගෙවනවා. අපි හිතමු අවුරුද්දකට පස්සේ ෆෝන් එක බිම වැටෙනවා. ෆෝන් එක කැඩිලා යනවා. එතකොට අරකට ගෙවපු සල්ලි ටිකක් නැහැ, Apple ෆෝන් එකක් නැහැ. එතකොට මේ තරුණයා රැස් කරේ වත්කමක්ද වගකීමක්ද? වගකීමක් රැස් කරලා තියෙනවා. ඉතින් අර ඒ වගේ තමයි ව්‍යාපාරිකයොත් ගොඩක් වෙලාවට වත්කම් වලට වඩා වගකීම් රැස් කරන ව්‍යාපාරිකයෝ ඉන්නවා. අන්න ඒ අය තමයි ෆේල් වෙන්නේ. දැන් අපිට හොඳම උදාහරණයක් ගන්න මම අර වත්කම් රැස් කරන්න කියන්නේ දැන් මේ පහුගිය කාලෙදී තමන් වත්කම් රැස් කරගෙන තිබ්බනම් ඇත්තටම ව්‍යාපාරේ කඩාන වැටෙන්නේ නැහැ. ව්‍යාපාරේ වහලා තිබ්බත් අර තමන්ගේ තියෙන වත්කම් වලින් තමන්ට ජීවත් වෙන්න තිබ්බා. ඒ කියන්නේ හැම වෙලේම අර වෙල්ත් එක තමන්ගේ වත්කම වැඩි කරගන්න ඕනේ. එහෙම වැඩි කරගෙන තිබ්බනම් අපි හිතමු ව්‍යාපාරේ වහලම තිබ්බනම් තමන්ගේ මොන හරි වත්කමක් විකුණලා හරි මේ වෙලාවේ තමන්ගේ වැඩ කරන අයට තමන්ගේ සේවකයන්ට පඩි ගෙවන්න තිබ්බා. අපි හිතුව වාහන 5ක් තිබ්බා. එක වාහනයක් අපි විකුණනවා මේ වෙලාවේ. අපිට ඕනේ නැහැ. අපිට ඕනවට වඩා වාහන තියනවා කියලා විකුණලා ඒකෙන් ජීවත් වෙන්න තිබ්බා. අර ඒ වගේ තමන් හැම වෙලේම ව්‍යාපාරයක් කරනකොට බලන්න ඕනේ වත්කම් වැඩි කරගෙන වගකීම් අඩු කරගන්න. මේක තමයි කෙටිම උත්තරේ මේකට දෙන්න තියෙන්නේ. ඔව්, ඒ වගේම තමයි දැන් ඒ තියෙන ආදර්ශයන් එක්ක වර්තමාන තරුණ පරපුර ගැන අපි කතා කරද්දී අපි දකින දෙයක් තමයි සභාපතිතුමා බොහෝ සෙයින් අපි දකිනවා වුන් අධ්‍යාපනය ලබන්න ලොකු කාලයක් ලබා ගන්නවා, අවස්ථාවක් ලබා ගන්නවා, අලුත් දේවල් අලුත් විෂය මානයන් පිළිබඳව අධ්‍යයනය කරන්න කැමති මේ ශ්‍රේෂ්ඨයන් එක්ක උන්ට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම බොහෝ වෙලාවට තිබෙනවා. එතනින් එහාට මොකද්ද කරන්නේ? ඒ පිළිබඳව අරමුණක් නැහැ. Tamanගේ කුසලතාවය හඳුනා නොගත්තා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධ්‍යාපන පරිසරය තුළ තමා ලබාගත්තු යම් අඩුපාඩු වෙන්න පුළුවන්. ඊළඟට මම මොකක්ද කරන්නේ? රැකියාව තෝරා ගැනීමේදී Tamanගේ ඉදිරි ජීවිතය සැලසුම් කිරීමේදී බොහෝ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. මේකට මොකක්ද විසඳුම? ඔබතුමා වෘත්තීයවේදියෙක්, ව්‍යාපාරිකයෙක්, මේ සියලු අංශ ඔබතුමා සමීපව කටයුතු කරන නිසාම අපිට හොඳ පිළිතුරක් ලබා දෙන්න මේ සඳහා. ඇත්තටම එතෙන්දී අපේ තරුණ පරපුරට තියෙන්නේ ප්‍රායෝගික දැනුමේ අඩුකම. මොකද න්‍යායාත්මක දැනුම ගන්න අද ඕන තරම් මාර්ග තියෙනවා. අපිට තමන්ගේ පාසලෙන් ගන්න පුළුවන්, විශ්වවිද්‍යාලයෙන් ගන්න පුළුවන්, අන්තර්ජාලය හරහා ගන්න පුළුවන්, ඒ වගේම සෝෂල් මීඩියා එකෙන් ගන්න පුළුවන්. මේ වගේ විශාල පරාසයක අපිට ගන්න පුළුවන් අපිට ඕන දැනුම. හැබැයි මේ දැනුම ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ කොහොමද? අන්නේ ප්‍රායෝගික දැනුම අපේ අයට ගොඩක් නැහැ. දැන් අපි පොඩි උදාහරණයක් ගත්තොත් අපි පීනන්න ඕනේ කොහොමද කියලා අපිට ඕනනම් අන්තර්ජාලය හරහා ඕන තරම් දැනුම ගන්න පුළුවන්. හැබැයි අපි ඇත්තටම බහැලා බලන්න ඕනේ අපිට පීනන්න පුළුවන්ද කියලා. එක්ක අපි ස්විමින් pool එකකට හරි ගඟකට හරි දොලකට හරි බහැලා බලන්න ඕනේ. ඉතින් මෙන්න මේ ප්‍රායෝගික දැනුම ගන්න පුළුවන් තරම් අද තරුණ තරුණියෝ සූදානම් වෙන්න ඕනේ. තමන් කරන්න හදන දේ මොකද්ද? ඒ දේට අදාළ ඒ ප්‍රායෝගික දැනුම ගන්න. ඒක දැනුම ගන්න පුළුවන් ආයතන තියෙනවා. එහෙම නැත්නම් Tamanට වෙන වෙන ක්‍රමවලට මේ දැනුම ලබා ගන්න පුළුවන්. ඒ ඕනෑම ක්‍රමයක් පාවිච්චි කරලා Taman අනිවාර්යයෙන්ම මේ ප්‍රායෝගික දැනුම ගන්න ඕන. එතකොට Tamanට Taman කරන්න යන දේ සාර්ථකව කරගන්න පුළුවන්. ඔව්, ඒත් එක්කම දැන් අපි තව දකින දෙයක් තමයි දැන් අද වන විට බොහෝ වෙලාවට අපේ රටේ වුණත් ව්‍යාපාරිකයන් උත්සාහ කරන්නේ දේශීය වෙළඳපොළට වඩා විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගත්තු නිෂ්පාදනයන් බිහි කරන්නට. හැබැයි ගෝලීය වෙළඳපොළේ මට්ටමත් එක්ක අපිට හරි අමාරුයි මේ මිලත් එක්ක තරඟ කරන්න. දැන් ඒ වෙලාවට අපිට හිතෙන්න පුළුවන් අපිට ගෝලීය වෙළඳපොළ සම්බන්ධව තියෙන දැනුම අඩුද? අපිට මොකක්ද මේ සම්බන්ධව තිබෙන අඩු නිෂ්පාදන තාක්ෂණයන් පිළිබඳව දැනුම අඩුවද? මේ වගේ විවිධ ප්‍රශ්න අපිට ගෝලීය වෙළඳපළත් එක්ක මේ ගනුදෙනු වේදී තියෙනවා. දැන් ඔබතුමන් ගෝලීය වෙළඳපළත් එක්ක ආනයන අපනයන ක්‍රියාවලියට සම්බන්ධ වෙන කෙනෙක් නිසා අපි මේ ක්‍රියාවලිය ගැන කතා කරමු. ඔව්, ඇත්තටම මෙතෙන්දී මම මේක වෙනත් සම්මුඛ සාකච්ඡාවලත් කියලා තියෙනවා. අපි විදේශ වෙළඳපොළට යන්න ඉස්සෙල්ලා අපිට තියෙන්න ඕන දේශීය වෙළඳපොලේ අපිට ඉස්සෙල්ලා
අපිට ස්ථාවරත්වය. ස්ථාවරත්වයක් ඇති කර ගන්න ඕනේ. දැන් අපිට පොඩි උදාහරණයක් ගන්නවා නම් දැන් අපි කවුරුත් දන්නවා ක්‍රිකට් ක්‍රීඩාව. මම ගමේ ක්‍රිකට් ගහලා මේ මට එකවර ගිහින් ගහන්න බෑනේ මේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට්. එහෙමනම් මම ඒකෙන් ටිකෙන් ටික ඇවිල්ලා ජාතික කණ්ඩායමට ඇවිල්ලා තමයි මම යන්න ඕනේ. ව්‍යාපාරිකයටත් ඒ වගේ අවස්ථා තියෙනවා. ඔහු යන්න ඕන අවස්ථා තියෙනවා. ඔහුට එකවරම අර මේ ජාත්‍යන්තර වෙළඳපොළට යන්න බෑ. එහෙම යනවා නම් ඒක ලෝකේ වෙන කොහෙවත් නැති භාණ්ඩයක් එක්ක අපි යන්න ඕනේ. අලුත්ම භාණ්ඩයක් එක්ක. කවුරුවත් මීට කලින් පාවිච්චි නොකර මීට කලින් නිෂ්පාදනය නොකරපු භාණ්ඩයක නම් අපිට කෙලින්ම අර විදිහට යන්න පුළුවන්. හැබැයි අපි රටේ වෙනත් නිෂ්පාදන කරන භාණ්ඩ එක්ක යන්නේ ගොඩක් කලාට. එතකොට අනිවාර්යයෙන්ම අපිට මේ රට තුල වෙළඳපොළක් තියෙන්න ඕන. ඒ නිෂ්පාදකයාට මේ රට තුල වෙළඳපොළක් තියෙන්න ඕන. ඒ නිෂ්පාදන ඔහුට විකුණන්න. එතෙන්දි තමයි ඔහුට පුළුවන් ඒක තවත් ඒකේ ගුණාත්මක භාවය වැඩි කරලා අර මිල ගැන කතා කරනවා. අපි ඔකට කියනවා මේ අපි ඔකට මේ කළමනාකරණය කියන ඉකොනොමික්ස් ඔෆ් ස්කේල් කියලා. ඒ කියන්නේ ඒ භාණ්ඩ වැඩිපුර හදනකොට තමයි අපිට ඒකේ මිල අඩු කරන්න පුළුවන්. ඉතින් අපිට ඒ වගේ තැනකට යන්න පුළුවන් ඉස්සෙල්ලා අර දේශීය වෙළඳපොලේ දේශීය ස්ථාවරත්වයක් ලබා ගත්තාම. ඉතින් මේ වෙලාවේ හොඳ අවස්ථාවක් තියෙනවා. දැන් ලංකාවට අපි ආනයනය කරන භාණ්ඩ ගොඩක් නවත්තලා තියෙනවා. ඉතින් මේවා දැන් නිෂ්පාදනය කරන්න අපේ නිෂ්පාදකයන්ට පටන් ගන්න පුළුවන්. අපේ අලුත් තරුණ තරුණියන්ට මේවට මේ කර්මාන්ත වලට දැන් එන්න පුළුවන්. ඔව්. ඒත් එක්කම තමයි දැන් මේ අවස්ථාවන් බොහෝ වෙලාවට විවර වෙලා තිබෙනවා. ඒ අවස්ථාවන් අත්හදා බලන අද වෙන විට ව්‍යාපාරිකයන්ට රටක් විදියට ගත්තම විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා හරහා අත්වැල ලබා දෙනවා. හැබැයි මේ හැම අවස්ථාවකටම වඩා බොහෝ විට අපි හුරු පුරුදු වෙන්නේ මාසික වේතනයක් ලබන ඒ වගේ අලුත් දෙයක් පටන් ගන්න නැතුව අපි යම් සීමාවකට කොටුණු රාමුවක් ඇතුලේ වැඩ කරන්න තමයි අපි හුරු වෙලා තියෙන්නේ. මේ පරිසරයෙන් මිදෙන එක අපිට රටක් විදියටත් හරි වටිනවා. මොකද අපි රටක් විදියට ව්‍යාපාර අවස්ථාවන් ප්‍රවර්ධනය කරගත යුතුමයි. ඒ නිසා නව ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කිරීමට අප වැනි රටකට මොන වගේ දෙයක්ද ගැලපෙන්නේ? ඔව් ඇත්තටම දැන් අපි දැන් ඕක දැන් ප්‍රායෝගික දෙයකින් මම කතා කරන්නම්කෝ. දැන් අපිට මේ දවස්වල කතා කරන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ කාබනික පොහොර. එතකොට දැන් මේ අයවැයෙන් රජය වෙන් කරලා තියෙනවා රුපියල් බිලියන 35ක්. ඒ කියන්නේ මිලියන 35000ක් මේ අලුතින් කාබනික පොහොර හදන අයට දෙන්න. අපි හිතමු එක පුද්ගලයෙකුට මිලියන 10ක් දෙනවා කියලා. එහෙනම් 3500ක්. අලුතින් ව්‍යාපාර 3500ක් එතන ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අලුතින් ව්‍යවසායකයෝ නැත්නම් ව්‍යාපාරිකයෝ 3500කට අපිට දෙන්න පුළුවන් අර මිලියන 10 ගානේ. ඒ කියන්නේ එතන ලොකු අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ කාබනික පොහොර හදන්න කැමති 3500ක් ඉදිරිපත් වුණොත් රජයෙන් මිලියන 10 ගානේ ඒගොල්ලොන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අර මිලියන 35000ක් ඒකට වෙන් කරලා තියෙන. ඒ වගේ අර අවස්ථා ඕන තරම් තියෙනවා. එතකොට අර ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙන එකන මේ අවස්ථාවන් අර මං කලින්ම කිව්වා වගේ මේ අවස්ථාවන් හරියට තේරුම් ගන්න ඕනේ. ඒ අවස්ථාවන් තේරුම් අරන් ඒවා පාවිච්චි කරා නම් ඇත්තටම අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. දැන් රටක් හැටියට අපිට තියෙනවා අපේම අර අපි කියනවා මේ අපිට ඇඩ්වාන්ටේජ් එක තියෙන දේවල් මොනවාද ගත්තොත් දැන් අපේ දේශීයව අපි පිටරට යවන අපේ බහන්න තියෙනවා අපේ තේ රබර් පොල් ඒ වගේම කුරුඳු මේවත් අපි තාම යවන්නේ වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට් එකක් හැටියට නෙවෙයි. ඒ කියන්නේ අගේ එකතු කරපු ඒවා හැටියට නෙවෙයි. ඉතින් මේ වගේ විශාල අවස්ථාවන් තියෙනවා. මේ වගේ ආයෝජනය කරන්න කැමති ඒ වගේ යෙදෙන්න කැමති අලුත් ව්‍යාපාරිකයන් ඕන තරම් ඒ වගේ අවස්ථාවන් තියෙනවා. ඉතින් මේ අවස්ථාවන් තෝරා බේරාගෙන ඒ වගේ හරියට ආයෝජනය කිරීම තමයි කරන්න ඕනේ. දැන් ඔබතුමන්ගේ ව්‍යාපාරය ගත්තම අපි විශේෂත්වයක් දකිනවා. ඔබතුමන් පරිශ්‍රණාත්මකව කාලයට ගැලපෙන විදිහට අලුත් දේවල් තමන්ගේ ව්‍යාපාරික අවස්ථාව තුළ හඳුනාගෙන තිබෙනවා සහ ඒවා බිහි කරන්න අවශ්‍ය ක්‍රියාවලියට දායක වෙලා තිබෙනවා. දැන් ලෝකයක් විදිහට අපි සමස්තයක් විදිහට ගත්තොත් අපි සාපේක්ෂව යම් පසුගාමී මට්ටමක ඉන්නේ මේ ව්‍යාපාර පරිශ්‍රණ අවස්ථාවන් සම්බන්ධයෙන්. දැන් පරිශ්‍රණ අවස්ථාවන් කොයි තරම් වැදගත්ද මේ ව්‍යාපාර ශේෂයට? අපි ඒ ගැන කතා කරමු. ඇත්තටම ඕනම ව්‍යාපාරයක් ඕනම රටක මේවා දියුණු වෙන්න නම් ඇත්තටම පරිශ්‍රණ හා සංවර්ධන වලට විශාල දායකත්වයක් දෙන්න ඕනේ. ඉතින් මම හිතනවා අපේ රටෙත් පරිශ්‍රණ සංවර්ධන වලට යම්කිසි දායකත්වයක් තියෙනවා. ඉතින් මේවා ප්‍රයෝජනෙට ගන්න නැති එකයි තියෙන්නේ.
අපේ පර්යේෂණ හා සංවර්ධනයකට අපි පර්යේෂණ කරන අඩුයි දේවල් වලට. අපේ රටේ ඒකට නැඹුරුවක් නැහැ. ඒ වගේම තව දෙයක් ඔබට මෙතනදි කියන්න ඕනේ. දැන් මේ පර්යේෂණ කරලා යම්කිසි දේවල් හොයාගන්න පිරිසක් අපේ රටේ ඉන්නානේ. ඒගොල්ලෝ ඒවා රෙජිස්ටර් කරගන්නවා. ඒගොල්ලෝ අපි කියනවා ඒකට මේ මොනවාද අපි IP ඇඩ්‍රස් එකක් ගන්නවා. මේ ඒක අරගෙන ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා. ඒක කමර්ෂලයිස් කරන්න දෙන්නේ නැහැ. කොයි වෙලේවත් ඒක නිෂ්පාදනය කරන නිෂ්පාදනයකට දෙන්නේ නැහැ. දැන් ඔබතුමිය හොයලා බැලුවොත් ලංකාවේ ඕන තරම් ඉන්නවා අලුත් දේවල් හොයාගත්ත අය. ඒවා ඒගොල්ලෝ සමහර අයට තියෙනවා අලුතෙන් හොයාගත්ත මේවා 10 15 තියෙන අය ඉන්නවා. පේටන්ට් බලපත්‍ර ඒගොල්ලොන්ට තියෙනවා. හැබැයි ඒක අර ව්‍යාපාර තත්ත්වයට ගෙනල්ලා නැහැ. ඒක කමර්ෂලයිස් කරලා නැහැ. ඉතින් ඕක තමයි ලංකාවේ තියෙන ප්‍රශ්නේ. ඔව්. මේ විදිහට තමන්ගේ ව්‍යාපාරික අවස්ථාවන් ප්‍රවර්ධනය කරගෙන සමහර වෙලාවට දැන් බොහෝ වෙලාවට අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමන් කිව්වා වගේ පේටන්ට් බලපත්‍ර ගණනාවක් අපිට තියෙන්න පුළුවන් සහ අලුත් දේවල් හොයාගත්තු කෙනෙක් වෙන්න පුළුවන්. අපි මේ බලාගෙන ඉන්නේ. දැන් ඔහුට තියෙන ප්‍රශ්නේ තමයි මම කොහොමද මේක පටන් ගන්නෙ සහ කමර්ෂලයිස් කරන්නේ කොහොමද? දැන් ඒකට ප්‍රධාන හේතුවක් තමයි අපි දකිනවා රටක් විදිහට අපේ රට තුළ යම් මට්ටමක යැපුම් මානසිකත්වයක් අපි දකිනවා. මෙන්න මෙතනින් මිදීලා අපි ස්වාධීනව සශක්තියෙන් නැගී හිටින ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයකට අවතීර්ණය වෙන්න අවශ්‍යයි. දැන් මේ කාලයේදී ඔබතුමන් මේ ශ්‍රේෂ්ඨය සම්බන්ධයෙන් මේ කෝණයෙන් කොහොමද දකින්නේ? ඔව් ඇත්තටම මම අර මුලින්ම කිව්වා වගේ දැන් 97ක් යැපෙනවා 3 දෙනෙක් උපයනවා. එතකොට මේ යැපෙන්නෝ 97න් කවුරු හරි ඉස්සරහට එන්න ඕන නෑ මම යැපෙන්නෙක් නෙමෙයි මම උපයන්නෙක් බවට පත් වෙනවා කියලා. මම අර මුලින් කිව්වා වගේ 100% අපිට 105 10 දක්වා යන්න ඕන. ඉතින් මේකට විශේෂයෙන්ම අපේ තරුණ තරුණියෝ මේ වෙලේ ඉදිරිපත් වෙන්න ඕනේ. අපි හැම වෙලේම මේ රට දුප්පත් කිය ඉන්න නැතුව ඔබගෙන් මේ රටට වෙන්න ඕනේ යුතුයකම මොකද්ද? ඔබ මේ රටට අවශ්‍ය යුතුයකම කරලා තියනවාද? ඔබ යැපෙන්නෙක් නෙවෙයි ඔබ උපයන්නෙක් බවට පත් වෙලා තියනවාද? මෙන්න මේක තමන් කල්පනා කරොත් තමන් අනිවාර්යයෙන්ම මේ යැපුම් මට්ටමින් ගොඩ ඇවිල්ලා උපයන්නෙක් මට්ටමට පත් වෙන්න පුළුවන්. ඒකට හොඳම ආදර්ශයක් ඔබතුමන් තමන්ගේ ව්‍යාපාරික අවස්ථාව පුළුල් කරමින් අලුත් දේවල් හඳුනා ගනිමින් මෙගාහිට සමූහ ව්‍යාපාරය අද වන විට අපේ රටට විශාල දායකත්වයක් ලබා දෙන ව්‍යාපාරයක් බවට පත් කරලා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි සුව ප්‍රාර්ථනා කරනවා ඉදිරි ව්‍යාපාරික ජීවිතයේ ඒ අරමුණු ඉටු කරගන්න අවශ්‍ය ශක්තිය සහ අවස්ථාවන් ඔබට ලැබෙන්නට කියලා බෙහෙවින්ම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට මෙගාහිට සමූහ ව්‍යාපාරයේ සභාපති කළමනාකරණ අධ්‍යක්ෂ උපාලි ජයසේකර මහත්මයාට අපි ආයුබෝවන් කියලා අපි ඔබතුමාට සමුදෙනවා. ඉතින් අපි තවත් දවසක මෙවැනි වූ සුවිශේෂී කතාබහක් එක්ක හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්. අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි हरित रूप वाहिनी नालिकावई වියලුණු දඬු උව දලුලන මෙහි මත හේනට කුඹුරට යොමු කරගත සිත බත බුලතින් මගේ රට සරු කරවන ගොවිතේකට සවිශක්තිය අයදින රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි सिसारा सरन चारिकावई हरित रूप वाहिनी नालिकावई
හලනා හැල දොල වැඩෙනා ගහ කොළ සත් වග සුරකින බවට සපත කළ දේකුල මලේ බීද ඉවත හල මිනිසත් කමරක සිත් සුවපත් කළ දසත සිසාරා සරණ චාරිකා